Hari, a very good morning to all. I think ඔයාලා හැමෝටම සුබම සුබ දැසනක්. We are going to start grade 10 online session. අපි 10 වසර පාඩම පටන් ගන්න හදන්නේ. ඉතින් අද සාමාන්‍ය වෙලාව අපේ 4:00 වුණත් මම දාලා තිබුණේ 5 කියලා. ඉතින් ඒ නිසා අපි 5ට තමයි ක්ලාස් එක පටන් ගත්තේ. පටන් ගන්නෙ. ඉතින් please tell me have you any homework? මොන හරි homework තියෙනවද? කරගෙන එන්න දීපු මොන හරි homework එකක් තියෙනවද? letter writing අන්තිමට අපි කතා කරේ. ඒ letter writing එක පාඩමත් එක්ක මොන හරි homework දීලා තියෙනවද පුතේ? හරි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. අර ගිය සතියේ දරුවෙක් පොඩ්ඩක් යාළුවෝ chat කරලා එහෙම ගැටලුවක් ආපු නිසා දරුවෝ කීප දෙනෙක් මම දැක්ක එකට messages දාලා තියෙනවා යාව අයින් කරන්න ඒකට අවශ්‍ය පියවර ගන්න එහෙම මොන හරි කියලා. ඉතින් එහෙම කලබල වුණේ නෑ පුතේ ඒ වෙලාවේ. ඉතින් එහෙම ලොකු ගැටලුවක් අපිට ආවෙත් නැහැ. මම ඔයාලා වැඩ කරන්න කියලා මම ඒකයි කිව්වේ. ඉතින් දැන් වෙනකොට එහෙම ඔයාලට කතා කරන්න බෑ මේක ඇතුලේ. ඒ වගේම ඔක්කොම ප්‍රොෆයිල් පික්චර්ස් හිඩන් කරවලා තියෙන්නේ. ඔයාලා දාපු ප්‍රොෆයිල් පික්චර් එක පේන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට chat කරන්න බෑ. ඔයාලට මම එක්ක chat කරන්න පුළුවන්. ඒ කියන්නේ මට message එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මූලිකව ඊළඟට ස්ක්‍රීන් එක ෂෙයා කරාට පස්සේ මොනවත් ලියන්න බෑ. හරි. ඉතින් ඒ නිසා පුතේ යන්නේ මේ දේවල් ටික මූලික වශයෙන් settings වෙනස් කරලා තියෙන්නේ. කියන්නේ security පැත්ත හදලා තියෙන්නේ. එතනින් එහා මොන හරි ගැටලුවක් දැන් අපිට මෙහෙම ඉද්දියාවොත් සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක එහෙම එන්නේ නැහැ පුතේ. හේතුව තමයි ඔය පාන්දර වෙලාවකදී ගෙදර හැම කෙනෙක්ම ඉන්නවනේ. ඉතින් හැම කෙනෙක්ම ඉන්න නිසා අර මයික්ස් ඔන් කරලා එහෙම කෑ ගහන්න නම් මනම් කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒකට suspended participants වල settings යටතේ ඒකට ඕන කරන දේවල් ටික කරනවා. එතකොට එහෙම වුණොත් ඔයාලට ටිකක් වැඩේ ස්ට්‍රික්ට් වෙනවා. හරි. ඉතින් ඒ නිසා එහෙම ගැටලුකාරී ස්වභාවයක් නැහැ. මේකේ අපිට ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා ඒකට අදාළව කටයුතු කරන්න පුළුවන්. ඉතින් එකෙන් පස්සේ රිපෝට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේක එහෙම මිස්යූස් කරන්න පුළුවන් ඇප් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ටෙක්නොලොජි එකක් නෙවෙයි Zoom වල තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා පුතේ එහෙම ගැටලු ඇති වෙන්නේ නැහැ. කියලා මම විශ්වාස කරනවා. සහ එහෙම ඒ දරුවා සමහරට අද ඇති. ඒ අර වෙන නම්මකින් වෙන යාළුවෙක් අමාරුවේ දාන්න කියලා හිතාගෙන එහෙම chat කරපු. හැබැයි එහෙම වුණා වුණත් කිසිම ගැටලුවක් නැහැ. හරි මගේ එහෙම කිසි තරහක් නැහැ. හැබැයි එතනින් එහා අපිට බාධාවක් එනවට මම කැමති නැහැ. හරි ඒකයි එදා ඒ විදියට ඇක්ෂන් එකක් ගත්තේ සහ අද මූලික දේවල් ටිකක් කරලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා අපි වැඩේ පටන් ගමු. Okay, let's start with the tense. අපි tense එකකින් පටන් ගමු අද. මම තීරණය කරා ඔයාලට tenses පිළිබඳ අවබෝධය ටිකක් හදලා දෙන්න. හරි අද දවස් ඇතුළතදී. ඉතින් සංචරණ සීමා කාලය 7 වෙනිදා ඉඳන් 14 වෙනිදාට දිගු වෙච්ච නිසා ඔයාලට unit 6 information tute එක ගන්න කරදරයි. සහ ඒක කොහොමටත් ඔයාලා print out එකක් වුණත් ගන්න කරදරයිනේ. නැත්නම් ඒකේ essays තියෙනවා. මොකද ඒකේ paragraph තියෙනවා favorite book එක ගැන. ඊට පස්සේ ඒවා ලියන්න තියෙනවා. සහ එතනින් එහා information නේ. එතකොට computer ගැන essays තියෙනවා. ඒ වගේම reading කියවීමේ value of reading. ඊට පස්සේ pros and cons of the internet, advantages and disadvantages of the internet and computer. හරි ඒ වගේ දේවල් essays තියෙනවා කීපයක්. ඉතින් ඒ essays ඔයාලට ලියවන්න බෑ. වචන 250ක් ස්ක්‍රීන් එක දිහා බලන් ලියනවා කියලා කියන්නේ අමාරුයි. හරි. ඉතින් ඒක නිසා ඉන්ෆර්මේෂන් පාඩමේ ෂෝට් පැරග්‍රාෆ් කීපයක්ම තියෙනවා. ඒ පොත් ගැන ෆේවරිට් බුක් අනම් මනම් මහ ගොඩක්. ඉතින් ඒක නිසා පුතේ ඒකේ ටියුට් එක ඔයාලට ගන්න පුළුවන් වුණු දවසක අපි ඒ කොටස් ටික කතා කරමු. ටියුට් එක හැම කෙනෙක්ටම ගන්න වෙනවා. ඒ කියන්නේ 14 නම් අයින් කරන්නේ. අපි 14 15 විතර ටියුට් එක අරගමු. අරගෙන ඒ වැඩ ටික කරමු. හරි. එතකන් අපිට ගැටලුවක් නැහැ. අපි ක්ලාස් එක කරගෙන යනවා. ඕන තරම් අපිට ඉංග්‍රීසි වල ඒ කියන්නේ පාඩමට ඒ රචනා මාතෘකාව කතා කරන්න බැරි වුණාට ඒවයි තියෙන ව්‍යාකරණ කොටස් අපිට කතා කරන්න පුළුවන්. හරි ව්‍යාකරණ ටික ලියා ගන්න එක ගැටලුවක් නෙවෙයි. හරි. ඒ නිසා පුතේ අපි වැඩ කටයුතු ටිකට යමු. හරි.
take out your writing books. ගන්න ඔයාලගේ ලියන පොත් සහ පොතේ ලියන්න මාතෘකාව present perfect continuous tense. Present perfect continuous tense. හරි. present perfect continuous tense. දැන් අපි කතා කරමු පුතේ මේක ඇයි අපිට ඕනේ කරන්නේ මොකද්ද මේකෙන් කියන්නේ කියන දේ ගැන. හරි. We use present perfect continuous tense to talk about the actions which we started in the past and continue to present. අපි පුතේ මේ කියන tense එක පාවිච්චි කරනවා අතීතයේ යම් මොහොතක පටන් අරගෙන වර්තමානය දක්වා නොකඩවා කරගෙන ආපු දේවල් වලට. හරි. අතීතයේ යම් මොහොතක පටන් ගන්න ඕනේ. ඒ පටන් ගත්තට පස්සේ නොකඩවා වර්තමානය දක්වා ඒක කරගෙන එන දෙයක් වෙන්න ඕන. සහ දැනුත් ඒක කරමින් ඉන්න දෙයක් වෙන්න ඕන. හරිද? එතකොට පුතේ මේ ඉතුරු ටෙන්සස් ගැනත් මම අද කතා කරනවා ඔයාලත් එක්ක මුලින්ම අපේ අදාළ කොටස කතා කරලා ඉවර වෙලා. එතකොට present වර්තමානයි perfect continuous හරි tense present perfect continuous tense. එතකොට මේකෙන් අපි කියන්නේ පුතේ හිතන්න මේ තියෙන්නේ timeline එකක් කියලා. හරි. මේක තමයි present. මේ තමයි past. හරි අතීතේ ඉවර වෙන වෙලාවක්. يعني මෙහෙන් ගන්න අමාරුයි future. මම මේ පැහැදිලි වෙන්න ඕන නිසා ගත්තේ. එතකොට පුතේ present continuous perfect continuous එකෙන් කියන්නේ මෙන්න මේ අතීතයට අයිති. දැන් මේ වර්තමානයේ නොවන අතීතයට අයිති යම් මොහොතක පටන් අරගෙන ඒක නොකඩවා කරගෙන එනවා. හරි. සහ මේ මොහොතෙත් ඒක කරමින් ඉන්නවා. හරි. මේ මොහොතෙත් ඒක කරමින් ඉන්නවා. මේ විදිහට නොකඩවා කරගෙන එනවා. මේ මොහොතේ පටන් අරගෙන අපිට මෙහෙම කියන්නත් පුළුවන්. හරි මෙන්න මේ මොහොතේ පටන් අරගෙන නොකඩවා මේ වෙනකන් කරගෙන ඇවිල්ලා තියෙනවා. හරි. නොකඩවා මේ වෙනකන් කරගෙන ඇවිල්ලා තියෙනවා. සහ අනාගතයේ ටික දවසකින් මේක ඉවර වෙලා යන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ මොහොතේදී තමයි අපි ප්‍රකාශනය කරන්නේ. හරි. ඒ කියන්නේ මේ මොහොතේදී තමයි අපි මේක කියන්නේ. හරි. මම මෙහෙම කරමින් ඉඳලා තියෙනවා කියලා. මෙන්න අදහස. මේකෙදි පුතේ present වර්තමාන බව හඟවන්න සහ perfect බව හඟවන්න. හරිද? යොදන වචන තමයි පුතේ has සහ have. හරිද? හොඳට අහගන්න present perfect. හේතුව පුතේ perfect නම් perfect tense එකක් කියලා කියනකොටම දැන් අපිට present perfect තියෙනවා, past perfect තියෙනවා, future perfect තියෙනවා. ඔය විදිහට perfect tenses තියෙනවා. එතකොට මේ perfect කියන වචනේ ඇහෙනකොටම පුතේ මතක් විය යුතු වචනයක් තමයි has, have, had. මොකද්ද වචනේ? has, have, had. ඒ perfect tenses කියනකොට අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. සහ present perfect නිසා අපිට මතක් වෙන්නේ has සහ have. හරිද? එතකොට ඉස්සරහින් ඉන්න ඕන කෙනා ඔයා දන්නවා දැනටමත් subject එක. හරි. subject එක තියෙනවා. ඊට පස්සේ has සහ have කියන දෙන්න ඉන්න ඕනේ. ඊට පස්සේ continuous බව හඟවන්න පුතේ. හරිද? continuous බව හඟවන්න අපිට use කරන්න වෙනවා විශේෂ පදයක්. ඒ තමයි BEEN been එක ing verb එක. හරි. මේකත් එක්ක ing verb එකක් අපිට එකතු කරන්න වෙනවා. එතකොට මෙන්න මේක ඉතාම වැදගත් point එකක්.
හරිද? සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. has have කියන දෙන්නගෙන් එකතු වෙලා හැදෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකට been එක ing වෙන්න ඕනේ. එතකොට පුතේ ඔයා දන්නවා දැනටමත් මගේ පන්ති යන දරුවන්ට මම මේක කියලා දුන්නා. ඕනම සෙන්ටෙන්ස් එකක් ඉංග්‍රීසියෙන් ලියන විදිය පන්ති පටන් ගත්ත දවසේ. හරි. එතකොට සබ්ජෙක්ට් එක කර්තෘ ක්‍රියාව කරන කෙනා ඊට පස්සේ මේ has සහ have වල තේරුම තියනවා කියන එක. හරි. මේ දෙන්නගේ අදහස ඉන්නේ තියනවා. එතකොට මේ been කියන එකේ අදහස මොකක්ද වෙන්නේ? been කියන්නේ පුතේ BEB. හරිද? මෙන්න මේ BEB කියන වචනේ past participle ස්වරූපය. PP verb. ඔයා දන්නවනේ past participle කියන එක. go කිව්වොත් යනවා. ඒක ක්‍රියාමූලය verb root. හරිද? ඊට පස්සේ went කිව්වොත් ගියා. ඒක past verb. අන්න ඊළඟ එක go went gone. gone කියන්නේ past participle එක. හරි? go went gone. ඊට පස්සේ eat ate eaten past participle එක. come came come past participle එක. write wrote written කියන්නේ past participle එක. ඒ වගේ පුතේ be වෙනවා කියන ක්‍රියාවේ past participle එක තමයි been කියලා කියන්නේ. එතකොට ඔයා දන්නවා පුතේ write wrote written නම් write කියන්නේ ලියනවා, wrote කියන්නේ ලිව්වා, සහ written කියන්නේ ලියලා. හරිද? ලියලා. එතකොට මේකේ අදහස ඔය past participle වල තේරුම එන්නේ පුතේ ලා කියන අදහසින්. ලා කාලා බීලා ඉඳලා ගිහිල්ලා. එතකොට මෙතන be කියන්නේ වෙනවා නම් මේ been කියලා කියන්නේ පුතේ වෙලා. හරිද? වෙලා. එහෙම නැත්නම් ඉඳලා. වෙනවා, ඉන්නවා, සිටිනවා. ඕකනේ අදහස. එතකොට වෙලා ඉඳලා. අපි මෙතනදී මේ tense එකට අදාළ තේරුම විදියට ගන්නවා. හරි? ඉඳලා. ඕක තමයි මේකේ සාමාන්‍ය අදහස විදියට ගන්න තේරුම. හරි? එතකොට verb plus ing. ing එකක තේරුම ing කියන ක්‍රියාපදයක තේරුම එන්නේ min වලින්. හරි? running නම් දුවමින්, eating නම් කමින්. හරි? ඊට පස්සේ ওই විදියට ing ඕනම එකක. හරි? ing වලින් ඉවර වෙන ඕනම ක්‍රියාපදයක තේරුම එන්නේ min කියලා. හරි? min. එතකොට අපි ඒක දැනගන්න ඕනේ min. හරිද? එතකොට ඔතනින් එහා කොටසේදී අපි ඉතුරු ටික දාන්න පුතේ ඔබ්ජෙක්ට් එක. හරි? එතනින් එහා එන්නේ ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් කියලා කියන්නේ කර්මය. සහ එතනින් එහාට අපිට කැමති නම් rest වාක්‍ය ඉතිරි කොටස අනුගමනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි පුතේ සාමාන්‍යයෙන් present perfect continuous tense එකක් හැදෙන විදිය. හරිද? එතකොට අපි බැලුවොත් කර්තෘ ඉන්නවා, has have තියෙනවා, been තියෙනවා, verb plus ing තියෙනවා, object එක තියෙනවා. එතකොට පුතේ අපි හිතුවොත් මෙහෙම subject එක විදියට දානවා අපි we. හරි? මම ඒකේ උදාහරණේ චුට්ටක් උඩින් ලියනවා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන්. හරි? මේකට අදාළව එක example එක මම මේ timeline එක ගාවෙන් ලියනවා. මේක past, මෙතන present, මෙතන future. ඔහොම තමයි timeline එක එන්නේ. example එකක් මම නිර්මාණය කරනවා මේවට අදාළව. subject එක මම ගන්නවා we කියලා. හරි? we අපි. එතකොට මේ we කියන එකත් එක්ක ගැලපෙන්නේ පුතේ has සහ have වලින් have. ඒක ඔයා දන්නවා. we have, she has, they have, teacher has. ඔය විදියට has have use කරන්න දන්නවා. ඊළඟට එන වචනය තමයි been. හරි? BEEN been. සහ ඊළඟට එනවා වචනය verb plus ing. මම මෙතෙන්ට ගන්නවා learn කියන verb එක. ඒකට ing දානවා learning. හරි? ඉගෙන ගනිමින් හිටියේ මොකක්ද කියන එකට මම දානවා English කියලා. ඒ කියන්නේ object එක English. ඔන්න පුතේ present perfect continuous tense එකේ අදාළ වාක්‍යයක්. We have been learning English. We have been learning English. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. තේරුම ගන්න විදිය හොඳට තේරුණාද බලන්න. වාක්‍ය ලියන එක පුතේ ඉතින් හදා ගන්න පුළුවන්. we subject එක දැම්ම, has have දැම්මා. ඊට පස්සේ BEEN been දැම්මා. හරි? BEEN been. ඊට පස්සේ verb plus ing. ඒකෙන් පස්සේ object. අපි මේ ක්‍රමයට වාක්‍යයක් හදන්නේ අතීතේ පටන් අරගෙන නොකඩවා මේ වෙනකන් කරගෙන ආපු දේවල් ගැන කියන්නේ. ඔයා පුතේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තේ ජීවිතේ මුල් කාලේ. ඒක අදටත් කරනවා, හෙටත් කරනවා වෙන්න පුළුවන්. අද මේ මොහොත වෙනකන් පුතේ ඔයා නොකඩවා අවුරුදු පාසල් ජීවිතය අවුරුදු 10ක් පුරාවටම කරලා තියෙනවා. හරි?
pre school time ඊට කලින් early childhood ගත්තොත් ඒ කාලේ ඉඳලා මොනවා කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අවුරුදු 10ක් තිස්සේ කරපු දෙයක් පුතේ. සහ අදටත් කරමින් ඉන්න දෙයක්. අන්න point එක. අන්න ඒ වගේ ක්‍රියාපතේ ප්‍රකාශ කරන්නේ මේකෙන්. එතකොට එනවා we have been learning English. තේරුම ගන්න පුතේ. කතෘගේ තේරුම අරගන්නවා. ඉතුරු ටිකේ තේරුම අග ඉඳලා මුලට ගන්න. we අපි හරි we කියන්නේ අපි ඉතුරු ටිකේ තේරුම අග ඉඳලා මුලට ලියාගෙන එන්න. අපි ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි. හරි අපි ඉංග්‍රීසි. ඊට පස්සේ ලර්නින් කියන්නේ ඉගෙන ගනිමින්. තේරුම හදන විදිය මම මේ කියලා දෙන්නේ. ඉගෙන ගනිමින්. හරි අපි කතෘ මුලින් ලියන්න ඕනේ. කතෘගේ තේරුම මුලින් ගන්නවා. ඒ අරගෙන ඉතුරු ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ ඉතුරු ටික අග ඉඳලා මුලට තේරුම කොටන ගන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් බීන් කියන එකේ තේරුම මම කිව්වා ඉඳලා. හරි have කියන්නේ තියෙනවා. එතකොට පුතේ මෙන්න මේක තමයි සෙන්ටෙන්ස් එක. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. දැන් මෙන්න මේ වාක්‍යයට පුතේ අපිට එකතු කරන්න පුළුවන් අපි කොයි කාලේ ඉඳලාද ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ කියලා. අපිට කියන්න පුළුවන් පහුගිය අවුරුදු 10 පුරාවට. එතකොට ඔය අදහස පුතේ එකතු වෙන්නේ for 10 years, for last 10 years. හරි පහුගිය අවුරුදු 10 පුරාවට. ඒ කියන්නේ අන්තිමට ගත කරපු අවුරුදු 10 පුරාවටම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. එහෙම හදන්න පුළුවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා පහුගිය අවුරුදු 10 පුරාවට. ඒක ගලපන්නේ පුතේ for වලින්. මෙන්න මේක ඉතාම වැදගත් එකක්. මෙන්න මේ for සහ since කියන වචන දෙක. මොකද මේ වචන දෙක පුතේ use වෙන්නේ present perfect tenses. ඒ කියන්නේ perfect tenses වලදී. හරි. එතකොට perfect tense එකකදී අපිට කොච්චර කාලයක්ද කියලා කාල වකවානුව කියන්න for ගන්නවා. අවුරුදු 10ක් තිස්සේ for 10 years. පැය දෙකක් තිස්සේ for 2 hours. හරි. දින 5ක් තිස්සේ for 5 days. ඔය විදිහට අපිට කියන්න පුළුවන්. හරි. ඒ වගේම පුතේ ආරම්භ කරපු කාලය කියන්න ඕනේ නම් අපි ගන්න since. උදාහරණයක් අපි කිව්වොත් අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ දැන් වෙනකොට 2000 කියලා. හරි. 2010 කියලා අපි කියමු. දැන් මේ 2021 කියන්නේ. එතකොට 2010 පටන් ගත්තා නම් අපිට කියන්න පුළුවන් we have been learning English since 2010. 2010 ඉඳලා 2010 2010 ඉඳලා අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. 10 සිට. එහෙම නැත්නම් කාල වකවානුව කියන්න ඕන නම් කාල පරාසය අපි ගන්නේ for. ඔය පැහැදිලි කරපු දේවල් ටිකේ පුතේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? ඔය පැහැදිලි කරපු දේවල් ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? මයික්ස් ඔන් කරලා කියන්න පුළුවන් තියෙනවද නැද්ද? නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඔය පැහැදිලි වෙච්ච ටිකේ ගැටලුවක්. හරි, thank you. එතකොට පුතේ මෙන්න මේ විදියට තමයි අපි අදහස් ගොඩනගන්නේ. ඒ නිසා අපි ලියමු මෙන්න මෙහෙම. ඔයාලට මම මේ පැහැදිලි කරපු කොටස් ටික ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරනවා. හරි. ඒ කොටස් ටික අපි එතනින් ලියාගමු. ලියන්න පුතේ මාතෘකාව හැම කෙනෙක්ම මාතෘකාව ලියලා ඇති කියලා මම හිතනවා. හරි. හරි. හැම කෙනෙක්ම මාතෘකාව ලියලා ඇති කියලා මම හිතනවා. මෙන්න මේ කොටස ලියා ගන්න පුතේ. පළවෙනියට you have to take down the description. Hari. The present perfect continuous tense. Present perfect continuous tense is used to present perfect continuous tense එක අපි පාවිච්චි කරනවා to talk about actions. ක්‍රියාවන් පිළිබඳව කතා කරන්න. Started in the past. අතීතයේ ආරම්භ කරපු and continuing to up to present. සහ වර්තමානය වෙනකන් කරගෙන ආපු. එතකොට අතීතයේ පටන් අරන් වර්තමානයේ වෙනකන් කරගෙන ආපු දේවල් ප්‍රකාශ කරන්න මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. මේ ඩිස්ක්‍රිප්ෂන් එක ලියන්න.
හරි මේක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ලියන්න ඒකේ සිංහල අදහස පහලින්. ලියන්න ඒකේ සිංහල අදහස. අතීතයේ යම් මොහොතක ආරම්භ කළ අතීතයේ යම් මොහොතක ආරම්භ කළ අතීතයේ යම් මොහොතක ආරම්භ කළ නොකඩවා වර්තමානයේ මේ මොහොත දක්වා වර්තමානයේ මේ මොහොත දක්වා සිදු කරමින් පැවති සිදු කරමින් පැවති සිදු කරමින් පැවති සිදු කරමින් පැවති ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කිරීමට ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කිරීමට ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කිරීමට අකුරු හරියට බලලා ලියන්න present perfect continuous tense present perfect continuous tense present perfect continuous tense භාවිතා කරයි present perfect continuous tense භාවිතා කරයි සෑක අපහු මුල ඉඳන් කියන්න පුළුවන් පුළුවන් පුතේ අහගන්න හරියටම ලියා ගන්න අතීතයේ යම් මොහොතක ආරම්භ කර අතීතයේ යම් මොහොතක ආරම්භ කර අතීතයේ යම් මොහොතක ආරම්භ කර වර්තමානයේ මේ මොහොත දක්වා වර්තමානයේ මේ මොහොත දක්වා වර්තමානයේ මේ මොහොත දක්වා නොකඩවා සිදු කරමින් පැවති නොකඩවා සිදු කරමින් පැවති නොකඩවා සිදු කරමින් පැවති ක්‍රියා පිළිබඳ ක්‍රියා පිළිබඳ ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කිරීම සඳහා ප්‍රකාශ කිරීම සඳහා present perfect continuous tense භාවිතා කරයි present perfect continuous tense භාවිතා කරයි හරි ඕක තමයි කිව්වේ ඔන්න ඕකෙන් පස්සේ පුතේ ඔයා ලියා ගන්න වෙනවා ඔයාට බෝඩ් එකේ තියෙන කොටස බෝඩ් එකේ තියෙන ටයිම් ලයින් එක ඇඳ ගන්නකෝ ඒක මං හිතන්නේ හොඳ වෙයි මං ඒක පැහැදිලි කරන්නම් හරි මම ඒක පැහැදිලි කරන්නම් මෙන්න මේ විදියට මෙන්න මේ කොටස මේ සෙන්ටෙන්ස් එක ලියා ගන්න එපා මෙන්න මේ ටයිම් ලයින් එක ඇඳ ගන්න හරි හරි ඔන්න මේ විදියට ටයිම් ලයින් එක දාගන්න මේක පාස් අතීතය මේ කොටස ප්‍රසන්ට් මේ තමයි වර්තමානය හරි මේ තමයි ෆියුචර් අනාගතය එතකොට මේකෙදී අපි කතා කරන්නේ මෙන්න මේ වගේ ක්‍රියා ගැන අතීතයේ යම් මොහොතක පටන් අරගෙන ඒක නොකඩවා කරගෙන ඇවිල්ලා
හරි. ඒක අනාගතයේ යම් මොහොතකදී නතර වෙන්න පුළුවන්. නැත්තම් නොකඩවා දිගටම යන්නත් පුළුවන්. හරි. ඔන්න ওই වගේ ක්‍රියා පිළිබඳ ප්‍රකාශ කරද්දී තමයි අපි present perfect continuous පාවිච්චි කරන්නේ. මෙන්න මේ කොටස ලියා ගන්න ලස්සනට. හරි කියලා මං හිතනවා. හරි නේද? හරි සර්. හරි. ඒකෙන් පස්සේ පුතේ මෙන්න මේක ලියා ගන්න. Format of the tense structure එක format එක subject has have been plus verb plus ing object. මෙන්න මේ formation එක format එක structure එක ලියා ගන්න. Hari. Subject, Katru, that means doer of the action, and then has, have, according to the subject, and then been, and then verb plus ing, and then object. You have to put has or have according to the subject or the doer. Doer, එහෙම නැත්නම් subject එකට අනුකූලව තමයි ඔයා has have දෙන්නගෙන් කවුද තියන්නේ කියලා තීරණය කරන්නේ. අනික් ඒවා වෙනසක් නැහැ. Been, verb plus ing, and then finally object. You can use this format to build sentences in present perfect continuous tense. හරි. මෙන්න මේ ක්‍රමය පාවිච්චි කළාට මේ වර්ගයේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. Now you have to write this example. We have been learning English. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. තේරුම හදන විදිය මම පැහැදිලි කරා. We subject එක මුලින් ගන්න. හරි. ඕනම sentence එකක් පුතේ මෙහෙම තේරුම හදන්න. ඕනම එකක්. subject එක මුලින් අරගන්න. ඒකේ තේරුම කියන අපි. ඉතුරු ටික අග ඉඳලා මුලට ගන්න. හැබැයි සිංහල එකේ අග ඉඳලා මුලට ලියාගෙන එන්න එපා. හරිද? ඒක පිළිවෙලින් ලියාගෙන යන්න. ඉංග්‍රීසි sentence එකේ අග ඉඳලා මුලට තේරුම හදන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. එතකොට අපිට මේක පහසුයි පුතේ කරගෙන යන්න. හරි. ලියා ගන්න උදාහරණේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම. Hari. We have been learning English. අපේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. Now we have to take down this point. ලියන්න මෙන්න මෙහෙම තරුවක් දාලා පුතේ මෙතනින්.
මේ කොටස් ටික ඉවර නිසා මම මේ ටික ක්ලියර් කරනවා. හරි. මේකේ පුතේ since සහ for කියන වචන දෙක use වෙන විදිහ අපි කතා කරන්න ඕනේ. ඒකේ point එක මම කියන්නම්. කියනකන් ලියන්න එපා. අපි since කියන එක්කෙනාව use කරනවා ආරම්භක කාලය පිළිබඳව කතා කරන්න. හරි. since කියන එක්කෙනාව අපි පාවිච්චි කරන්නේ නියමිත කාලය, නිශ්චිත point එක ගැන කතා කරන්න. ඒ නිසා අපි කියනවා point of the time. කාලේ මොන point එකේදීද පටන් ගත්තේ කියන එක ප්‍රකාශ කරන්නේ මේකෙන්. හරි. point of the time. සහ ඒ වගේම for කියන එක අපි කතා කරනවා period of the time. කාල වකවානුව. හරි. period of the time. යම් කිසි කාලයක් පුරාවට වෙච්ච දෙයක් නම් පොතේ ඒ කාලය period එකක්. කාල වකවානුවක්. එතකොට කාල වකවානුව ගැන කතා කරනකොට අපි පාවිච්චි කරන්නේ for. හරි. සහ ආරම්භක මොහොත ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ point of the time. එතකොට පුතේ අපිට ඒකට අදාළව sentence එකක් මෙහෙම හදන්න පුළුවන්. අපි අර ලියපු වාක්‍යම බැලුවොත් we have been learning English since 2010. හරි. තේරුම එන්නේ පුතේ මේ වාක්‍යයේ අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා 2010 සිට. හරි. 2010 ඉඳලා මේ වෙනකන් ඔයාලා ඒක කරනවා. සහ මේ තමයි since වලට අදාළ sentence එක. ඒ වගේම අපිට for වලට අදාළ sentence එක හදන්න පුළුවන්. මෙන්න මෙහෙම we have been learning English for 10 years. For 10 years. ඒකේ අදහස තමයි අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අවුරුදු 10ක් තිස්සේ. හරි. අවුරුදු 10ක් තිස්සේ අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි පුතේ මේ since සහ for කියන වචන දෙකේ වැදගත්කම. හරි. ඒ නිසා පුතේ මෙන්න මේක අපි ඊළඟට ලියමු. ලියන්න මෙහෙම පහලින් තරුවක් දාලා මෙම tense එක සමග අදාළ ක්‍රියාව මෙම tense එක සමග අදාළ ක්‍රියාව සිදු කිරීම ආරම්භ කළ නිශ්චිත කාලය ප්‍රකාශ කිරීමට පහත පද දෙක භාවිතා කරයි.
හරි. දැන් මෙන්න මේ කොටුව ලියා ගන්න since point of the time ආරම්භක කාලය ඒ වගේම for period of the time සිදු කළ කාල පරාසය කොච්චර කාලයක් තිස්සද මේක කරගෙන ඉන්නේ. ඒ නිසා මේ දෙක ලියලා මේ උදාහරණ දෙක ලියා ගන්න. මේ point එක ලිව්වා මේ sentences දෙක ලිව්වා. ලියලා ඉවර වෙලා ඉක්මනට කියන්න හරිද වැරදිද කියලා මුලින් ඉඳන් කියන්න කියලා තියෙනවා. මෙම tense එකට අදාළව සිදු කළ නිශ්චිත කාල පරාසය සිදු කළ නිශ්චිත කාලය ගැන ප්‍රකාශ කිරීමට පහත පද භාවිතා කරයි. පහත පද භාවිතා කරයි. ඒකේ අදහස හදාගෙන නෝට් එක ලියාගන්න. හරි නේද පුතේ ඉවරයිද? හරි ලියන්න පුතේ. උදාහරණත් ලියන්න ඕනද කියලා දරුවෙක් අහලා තියෙනවා. ඔව්. උදාහරණ දෙකත් ලියන්න ඕනේ. මේ box එක ලිව්වා උදාහරණ දෙක ලිව්වා. We have been learning English since 2010 and also second one we have been learning English for 10 years. අපි අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. We have been learning English for 10 years. අපි 2010 ඉඳලා 2010 සිට ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. We have been learning English since 2010. ඔක තමයි උදාහරණ දෙක. මම මේ පාඩම ඉවරුණාට පස්සේ ඔයාලට දෙනවා සිංහල වාක්‍ය ටිකක් ඉංග්‍රීසි වලින් ලියන්න. ඒ වගේම activities ගොඩක් ඔකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. Thank you. හැම දරුවෙක්ම ලියලා ඉවරයි නේද? ඔව් සර්. හරි. ඔව් සර්. ලියන්න ඊළඟ point එක. When we create sorry හරි. අපි ලියන්න පුතේ මෙහෙම. ඒක ඉංග්‍රීසි වලින් දෙන්නද සිංහලෙන් දෙන්නද පුතේ? සිංහලෙන් දෙන්න ලියන්න. නැතයනාර්ථ අදහස් ගොඩනැගීමේදී වෙනම තරුවක් හරි negative sentence එක ගැන කියන්නේ. When we create negative sentences we have to add not after the words has and have. Has have වලට පස්සේ not එකතු කරනවා negative එක හදනකොට ප්‍රශ්නය හදනකොට sorry නැතයනාර්ථය හදනකොට සහ ප්‍රශ්නය හදනකොට we should take has and have to the front of the sentence. අපි has සහ have මුලට අරගන්නවා ප්‍රශ්නය හදනකොට. ඒක තමයි මේ ලියන්න හදන්නේ. ඒක ලියමු. නැතයනාර්ථ අදහස ගොඩනැගීමේදී නැතයනාර්ථ අදහස ගොඩනැගීමේදී නැතයනාර්ථ අදහස ගොඩනැගීමේදී has සහ have යන පදවලට පසුව has සහ have යන පදවලට පසුව has සහ have යන පදවලට පසුව
not not එකතු කරනු ලබන අතර එකතු කරනු ලබයි එහෙම ලියන්නකෝ එකතු කරනු ලබයි එකතු කරනු ලබයි ඒක ඉවර වෙලා වෙනම තරුවක් දාලා ලියන්න ප්‍රශ්නාර්ථය සැකසීමේදී has සහ have යන පද has සහ have යන පද මුලටගෙන අදහස් නිර්මාණය කරනු ලබයි හරි මේ බලන්න පුතේ නෙගටිව් සෙන්ටෙන්ස් එක හැදෙන විදිය we has have වලට පස්සේ not එතකොට has have වලට පස්සේ not එකතු වුනහම haven't කියලා හදන්න පුළුවන් එතකොට we haven't been learning English අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා නැහැ හරිද have කියන්නේ තියෙනවා have not කියන්නේ නැහැ කියන එක හරි එතකොට we අපි ඒවයි තේරුම ගන්නෙත් පුතේ අර විදියටමයි සබ්ජෙක්ට් එකේ තේරුම ගත්තා සබ්ජෙක්ට් එකේ තේරුම අරගෙන ඉවර වෙලා අග ඉඳලා මුලට ඉතුරු ටිකේ තේරුම ගන්න we ඊළඟට ඉංග්‍රීසි වල තේරුම ගන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා නැහැ හරි නෙගටිව් එක ඊට පස්සේ ඊළඟට question එකේදී වෙන්නේ have මුලට එන එක එතකොට එන්නේ have we been මේ තියෙන have ගලවලා මුලට ගත්තට පස්සේ have we been learning English අදහස් එන්නේ එතකොට පුතේ තේරුම ගන්න මෙහෙමයි කතෘගෙන් තමයි තේරුම පටන් ගන්නෙ මෙතනින් පටන් අරන් අර හිඳලා මෙහෙට ගිහින් තමයි මෙයාගේ මේ තේරුමට එන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවද හරි එතකොට අදහස් එන්නේ එහෙමයි අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවද මෙතනින් අදහස් එනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා නැහැ ඒ කියන්නේ කලින් පටන් අරගෙන මේ දක්වා කරගෙන අවිල්ලා නැහැ කියන එක හරිනේ අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා නැහැ මේ වාක්‍ය දෙක ලියා ගන්න දරුවෙක් අහලා තියෙනවා කියවෙනකන් තියනවාද කියලා පහට පටන් ගත්ත නිසා පුතේ කොහොමත් 7 විතර වෙනකන් 7 වෙනකන් තියෙනවා හරි ඉවරයිද නෑ සර් හරි ලියන්න නෑ සර්
හරි ඔන්න ඉවරයි කියලා දරුවෝ මෙසේජ් එකක් දානවා ඉවරයි ඇති දැන් ඉවර ඇති අපි ඒක නිසා පුතේ මේක ඇක්ටිවිටීස් වලට මූව් වෙමු හරි ඇක්ටිවිටීස් වලට මූව් වෙමු හරි ඔන්න ඔයි කොටස පළවෙනියට පටන් ගන්න පුතේ complete the following sentences in present perfect continuous tense ඔයාලට සිද්ධ වෙනවා ඇක්ටිවිටි එකක් විදියට ඕක ලියන්න ඒ වගේම වාක්‍ය ලියා ගන්න වෙනවා ඕකේ වාක්‍ය 10ක් තියෙනවා පළවෙනි 5 ඉවර වෙලා ඊළඟ 5ට යන්න ප්‍රශ්න ලිව්වා ඉක්මනට උත්තරේ ලිව්වා හරිම ලේසි අමාරු නෑ මේ ඇක්ටිවිටීස් වලින් ওই විදිහේ ඇක්ටිවිටීස් වලින් බලාපොරොත්තු වෙනවා ඔයාලගේ vocabulary එක improve කරන එක මොකද ක්‍රියාපද භාවිතය ඊට පස්සේ සහ ඒකේ grammar points හරියට ඔයා use කරනවද කියලා බලන එක ඕකෙන් පස්සේ අපි negative sentences වලට ඒ වගේම questions වලට activities කරනවා කරලා ඉවර වෙලා අපි යනවා සිංහලෙන් මම ඔයාලට අදහස් කීපයක් දෙනවා ඉංග්‍රීසි වලට translate කරන්න දැනට ඕක ඉක්මනින් කරන්න මේක ලේසියි හරි මම ටික ඉවර වෙන්න ඕනේ පුතේ දැන් වෙනකොට අපි ඒකේ answers ටික හැදෙන විදිය කතා කරමු හරිම ලේසි ගොඩක් අමාරු නැහැ මේකේ පළවෙනි එක පුතේ නිමාලේ මේකේ තියෙන for the bus for a long time නේ පුතේ එතකොට මේකේ අදහස තමයි ගොඩක් වෙලාවක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ කියන එක එතකොට මේකේ පිළිතුර එන්නේ wait එතකොට නිමාලි එක්කෙනෙක් නිසා එන්නේ has waiting for the bus for a long time එකේ 4 දෙකක් තියෙනවා සමහර දරුවෝ මෙහෙම හිතනවා වාක්‍යයක 4 දෙකක් ආව මේක වැරදි 2 කියලා දෙකක් තුනක් විතර ආව මේක වැරදි එහෙම නැත්නම් off කියන එක off කියලා ආවම වැරදි එහෙම වෙන්නේ නැහැ පුතේ ඒවා වචන සම්බන්ධ කරන්න අවශ්‍ය කරන නිපාත හරි එතකොට වැඩිපුරම වාක්‍යවල යෙදෙන තුනත් ඔය තුන් දෙනා 4 කියනවා off කියනවා ඒ වගේම 2 කියනවා 2 4 off තමයි එකම sentence එකේ වැඩිම වාර ගාණක් යෙදෙන්න පුළුවන් විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ sorry been එනවා හරි been අවශ්‍යයි has been මේකේ been නමතකුණා හරි has been waiting for the bus හරි Nimali has been waiting for the bus for a long time ඊට පස්සේ ඊළඟ එක තියෙනවා I in this village since 1982 1982 ඉඳලා
දෙකේ සිට අන්න පුතේ හරියටම අවුරුද්ද හරියටම ටයිම් එක එයා කියනවා මෙන්න මේ අවුරුද්ද ඉඳලා මම මෙහි ඉන්නේ. එතකොට I එක්ක ගැලපෙන්නේ පුතේ have. එතකොට මේකේ පිළිතුර එන්නේ I have been living here. හරි. I have been living in this village since 1982. ඊළඟට කියනවා she ඇය in the office. office කියන්නේ office එකේ කියන එක. හරි office. එතකොට මෙතනදී අදහස් වෙන්නේ since morning අද උදේ ඉඳලා තමයි මෙන්න මේ මෙයා වැඩට ඇවිල්ලා තියෙන්නේ. මේකේ වැඩට ඇවිල්ලා තියෙන්නේ අද උදේ ඉඳලා. එතකොට අද උදේ ඉඳලා මෙයා වැඩ කරමින් ඉන්නවා අපේ office එකේ. She has been හරි been working. ඊළඟ එක we for 2 hours අපි පැය දෙකක් තිස්සේ වැඩ කරමින් ඉන්නවා. එතකොට we have been studying. එතකොට now we have been studying for 2 hours. ඊළඟ එක they to the radio. එතකොට ඒගොල්ලෝ අහලා තියෙනවා රේඩියෝ එකට සවන් දෙමින් ඉඳලා තියෙනවා. එතකොට එන්නේ they have been listening. They have been listening to the radio කියන වාක්‍ය තමයි හැදෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරි. අපි යන් ඊළඟ එකට. හරි ඔය ඊතුරු වාක්‍ය පහ ඔය පහත් ඉක්මනට ලියන්න. ඉවරුණු ගමන් හරි කියලා පොතේ මෙසේජ් එකක් දාන්න. මොකද ඉවර වෙච්ච ගමන් කට්ටියට දරුවෝ ඒක දාන්න. හැමෝම එකම වේගයෙන් ලියන්න උත්සාහ කරන්න. හරි මං හිතන්නේ දරුවෝ ටික ඉවරයි එක කරලා මේකේ පිළිතුරු ටික අපි ඉක්මනින් බලමු මේකත් පහසුයි අමාරු එකක් නෙවෙයි he since morning he is very tired now දැන් එයාට ගොඩක් මහන්සි මෙයා අද උදේ ඉඳලා සෙල්ලම් කරමින් ඉඳලා තියෙන්නේ එතකොට එන්නේ he has been playing හරි he has been playing since morning දැන් සමහර විට දරුවෝ මේක ලේසි හරි මේකේ වරහන් ඇතුලේ ක්‍රියාව දීලා තියෙනවා ඊට පස්සේ අදහස දාගෙන යන්න තියෙන්නේ හරි හැබැයි විභාග පේපර් එකේදී පුතේ දැන් ඔයා දන්නවා මෙතෙන්දී එන්නේ මෙහෙමමයි කියලා හරි ඒ නිසා විභාග පේපර් එකේ වාට දෙනවා හිස්තැන් පුරවන්න කියලා සුසු ක්‍රියාපදෙන් එතකොට වරහන් ඇතුලේ ඔහොම එකක් තියෙනවා එතකොට පුතේ ඔයාට සිද්ධ වෙනවා ඒක අඳුන ගන්න අනිවාර්යෙන් ඔයි සෙන්ටෙන්ස් එක එනවා නම් ඔය සෙන්ටෙන්ස් පැටර්න් එක එනවා නම් මේ විදියට since හරි for හරි කියන දෙන්න අනිවාර්යෙන් මෙතන ඉන්නවා. හරි ඒකෙන් තමයි අපි අඳුනගන්නේ
මේකට අදාළ වෙන්නේ මේ ටෙන්ස් එක බව. හරි. එතකොට present perfect continuous since morning කියලා කියන්නේ අද උදේ සිට. එතකොට අද උදේ සිට යමක් කරමින් ඉඳලා තියෙනවා කියන අදහස හදන්න ඕනේ. ඒ කියන්නේ perfect continuous present perfect continuous එක එන්නේ කියන එක ඔයා අඳුන ගන්න ඕනේ මේ තියෙන signs වලින්. හරි. ඒ නිසා දැන් last week, last month, හරි couple of weeks ago, හරි සති දෙකකට කලින්, ගිය මාසේ, ගිය සතියේ ওই වගේ වචන තියෙන අතීත කාලේ. හරි. ඊට පස්සේ always, rarely, never, seldom, hardly ever, හරි frequency adverb වගේව තියෙන present tense එකේ. හරි. every day, ඊට පස්සේ annually ඒ වගේව තියෙන්නේ present tense එකේ. එතකොට present tense පුළුවන්, past tense පුළුවන්. ඊට පස්සේ future අඳුන ගන්න පුළුවන් next week, next year. හරි. ඒ වගේ වචන. එතකොට ওই වගේ ඒවා තියෙනවා පුතේ sentences වල. හරිද? ඒ වුණාට blanks fill කරන්න ගියාට පස්සේ නෑ. උත්තර වැරදි. ඒ නිසා අපේ දරුවන්ට අමාරුම blanks fill කරන ඒවා. ඒ නිසා එහෙම කරගන්න එපා. මේවා ගැන අවධානයෙන් ඉන්න. මේ point එකක් ඉගෙනුවට පස්සේ අනිවාර්යෙන් ඒවා ගැන අවධානයෙන් ඉන්න. මේ හැම එකකම පුතේ ඒකට ආවේනික වෙච්ච vocabulary එකක් තියෙනවා use වෙන. ඒ නිසා ඒක අඳුන ගන්න. හරි. ඔයාලට 11 වසරේදී tenses ටික ඔක්කොම එකට කරනවා. හරි. ඒ නිසා tenses මුළු chart එකම එකට අපි කරනවා ඔන්න ඔය කියන signs එක්ක. ඒකෙදි ඔයාලට පැඩක් පහසු වෙයි. 10 දෙන්න අපි බලමු. හරි. එතකොට she has been making a cake. ඊළඟ එක Sri Lanka has been exporting. ඊළඟ එක 8 since morning. අද උදේ ඉඳලා වහිනවා ඒක නම් ඇත්ත. It has been raining. ඊට පස්සේ එනවා my brother has been sleeping. My brother has been sleeping for many hours. මගේ සහෝදරයා බොහෝ පැය ගණන් තිස්සේ ලෙයා ගන්නවා. 7 වෙනි එක හොයාගන්නේ කොහොමද? හොයාගන්න ක්‍රමයක් නෑ පුතේ. හරි. අපි මේ වාක්‍ය රටාවම මේක හිස්තැන් පුරවන නිසා දන්නවා මේක කියලා. 7 වෙනි එකේ මේක අඳුන ගන්න ක්‍රමයක් නෑ. හරි. mother අපිට කියන්න පුළුවන් makes a cake. cake එකක් හදනවා. හරි. mother made a cake. cake එකක් හැදුවා. හරි. mother is making a cake. අම්මා cake එකක් හදමින් ඉන්නවා. මේක පුතේ පරිවර්තනය කරන්න බැරි tense එකක් නෑ. 7 වෙනි එක tenses 12ටම පරිවර්තනය කරන්න පුළුවන්. වාක්‍ය tenses 12ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. present tense, past tense, future tense, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect, present perfect continuous, past perfect continuous, future perfect continuous. මේක මේ 7 වෙනි වාක්‍ය ඔය ඕනේ එකකට හදන්න පුළුවන්. මොකද අපිට ඒක තීරණය කරන්න වෙන්නේ පුතේ ওই වගේ වෙලාවක නම් දැන් අපි හිතමු පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා කියලා හිස්තැන් පුරවන්න. ඒ පැරග්‍රාෆ් එකේ මුල ඉඳලා කියවගෙන එන්න ඕනේ මේ කියන සිද්ධිය කවදා කොයි වෙලේ වෙන එකක්ද කියලා. එහෙම තැනක අයිඩෙන්ටිෆයි කරගන්න පොයින්ට් එකක් තියෙනවාමයි. අන්න ඒ පොයින්ට් එකේ හැටියට තමයි මෙතන හිස් තැන පුරවන්න වෙන්නේ. ඒ අරින්න මේ සෙන්ටෙන්ස් එකේ එහෙම අඳුන ගැනීමේ විශේෂ වචන මුකුත් නැහැ. හරි. ඊට පස්සේ ඇක්ටිවිටි එකට අපි යමු. ඕක ඉක්මනට කරන්න බලන්න. ඕකේ පුතේ නෙගටිව් ඒවත් මිස් වෙන වෙලාවල් තියෙනවා. හරි. ඒ නිසා හොඳට කල්පනාවෙන් කරන්න. ඕක නිකන් දාගෙන යන්න එපා. negatives වලින් fill කරන්න කියලා ඕකේ තියෙනවා. continuous tense negatives හරියට fill කරගෙන යන්න. ඉක්මන් කරන්න. නැත්තම් උපදේශ කියවන්න නැතුව positive වලින් fill කරගෙන ආවි.
ඉවරයිද පුතේ? එක්කෙනෙක් දරුවෙක් නම් ගොඩක් වෙලා ඉවරයි කියලා දාලා තියෙනවා මෙසේජ් එකක්. හරි ඉවරයි නේද? ඔව් සර්. හරි. thank you. දැන් මම හිතනවා ඇති කියලා ටයිම් එක. මේකේ පුතේ complete the following sentences in present perfect continuous tense negatives. නැත යන අර්ථයකින් fill කරගෙන යන්න තියෙන්නේ. මේකේ රවි in this school. එතකොට රවි මේකේ negative එකනේ fill කරන්න කියන්නේ. එතකොට එන්නේ hasn't been studying කියලා තමයි පිළිතුර ගන්න වෙන්නේ. hasn't been studying in this school. සහ මේකේ තියෙන්නේ කුමා. එතකොට කුමා hasn't been playing cricket for 2 years due to an injury. injury එකක් කියන්නේ ආබාධයක්, තුවාලයක් නිසා. due to කියන්නේ පුතේ හේතුවෙන්. හේතු කොටගෙන due to නැත්නම් නිසා බැවින් හේතුවෙන්. ඔය තේරුම් තියෙන්නේ ඕකේ. එතකොට මේකේ කියනවා ආබාධයක් නිසා කුමා ක්‍රීඩා කරමින් හිටියේ නැහැ ක්‍රිකට් අවුරුදු 2ක් තිස්සේ. He is getting fat. එයා ටික ටික මහත් වෙනවා. He hasn't been තිවිච්ච වචනය exercise. He hasn't been exercising. එයා ව්‍යායාම කරමින් ඉඳලා නැහැ. හරි. ඊට පස්සේ they here for many years. they මේකට එන්නේ haven't been living. ඊළඟ එක people visiting flowers in Nuwara for 3 months. මාස 3ක් තිස්සේ මිනිස්සු නුවරඑළිය යනවා මල් බලන්න. එතකොට බලන්න යන්නේ නැහැ කියන එක මෙතෙන්දි ගන්න වෙන්නේ. ඒ නිසා haven't වෙනවා. haven't been visiting. people මේකේ visiting කියන වචනේ දාලා තියෙනවා අපිට දාන්න දෙයක් නැහැ. ඒක නිසා haven't been විතරයි අපිට දාන්න වෙන්නේ. haven't been visiting flowers කියන එක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. ඊළඟ එක he මේකේ තියෙනවා water since he was sick. එතකොට drink මෙතන තියෙනවා he hasn't been drinking. He hasn't been drinking කියලා තමයි පිළිතුර එන්නේ. නෑ දරුවෙක් අහලා තියෙනවා has not have not කියලා දැම්මොත් වැරදිද කියලා. නෑ පුතේ කිසිම වැරද්දක් නෑ. ඒත් කමක් නෑ. මේ මම දාන්නේ shorten form එක සහ ඉංග්‍රීසි කතාවේදී සහ මේ ලිඛිත ක්‍රමවලදී වැඩිපුර කතාවේදී. හරිද? දැන් පුතේ මෙන්න මේක අහන්නකො professionally ගොඩක් වෙලාට ඔයා TV conference එකක් එහෙම නැත්නම් radio conference එකක් අහනකොට පුතේ දුවේ ඔයාලට ඇහිලා ඇති present tense එක ඒගොල්ලෝ කියන විදිය. හරි ගොඩක් දුරට ඔයා බලන්නකො.
අපි විශ්වාස කරනවා දැන් මේ දවස්වල ඔය ටීවී එකේ නිතරම යනවනේ කොවිඩ් සම්බන්ධ ප්‍රෝග්‍රෑම්ස් සහ එතනින් එහාට ෆොරින් කන්ට්‍රීස් වල ඒ මීඩියා කම්පැනිස් වලින් දෙන ඕන තරම් ඔයාලට channels තියෙනවා දාලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ නෑ පුතේ අපි විශ්වාස කරනවා කියලා present tense එක අපි ඉගෙන ගන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ we believe නේ. අපි විශ්වාස කරනවා we believe that. අපි විශ්වාස කරනවා මෙහෙම කියලා ඔන්නෝම තමයි අදහස කියන්නේ. හැබැයි ඒගොල්ලෝ පුතේ present tense එකේදී අදහස කියන්නේ we do believe. හරි we do believe. හරි do කියන එකක් දානවා මැදට we do believe. හරි ඒක වැඩක් නෑ පුතේ. we believe කිව්වම හරි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක වචන කෙනෙක් නම් දැන් she කියන එක ඇය විශ්වාස කරනවා කියන එකේදී she does believe. එහෙම ඒගොල්ලෝ දාන්නේ she does believe. හරි. එතකොට ඒගොල්ලෝ ඒක use කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලෝ මේ වගේ negative sentence එකක් කියන්නේත් හොඳට අහගන්න. අපි කියන්නේ දැන් Ravi hasn't been studying නේ. පළවෙනි වාක්‍යය මම මේ කියන්නේ Ravi hasn't been studying කියලා. හැබැයි පුතේ යාළුවා කියන්නේ Ravi does not have been studying කියලා. ඒ නිසා මේක කියද්දී පුතේ මේක විවිධ ක්‍රම තියෙනවා මේක කියන්න. අපි මේ ඉගෙන ගන්න පුතේ Asian edition එක. ආසියාතික මිනිස්සු වැඩිපුර use කරන විදිය කෙටි ක්‍රමය. නැත්තම් මේ hasn't been studying කියන එකම හොඳට බලාගන්න. අපිට කියන්න පුළුවන් පුතේ Ravi කියන්නේ ඒක වචන කෙනෙක්නේ. ඒ නිසා අපි මේකෙදි ගන්නවා does කියලා. හරි Ravi does not have ඔන්න ඔහොමයි එන්නේ. Ravi does not have been studying. ඒ නිසා පුතේ මෙන්න මේ ක්‍රමය. හරි Ravi does not have been studying. එතකොට පුතේ මේකෙදි ඔයා බලයි Ravi කියන එක්කෙනා ඉන්නව කොහොමද have ආවේ? පුතේ වෙන්නේ මේකයි. මෙතනදි does කියන එක්කෙනා දාලා තියෙනවා Raviට ගැලපෙන්න මේ Ravi does. දැන් මෙතන බහුවචන කෙනෙක් හිටියා නම් we do not have. හරි we do not have been studying. එතකොට ඔය වගේ විවිධ ක්‍රම තියෙනවා. දැන් මේකෙදි දරුවා අහන දේ තමයි මේකේ කෙටි ක්‍රමේ නැතුව දීර්ඝ ක්‍රමේ පාවිච්චි කරාට කමක් නැද්ද කියන එක. කමක් නැහැ පුතේ. සහ මේ වගේ අර foreign countries වල අය හරිම decent English use කරන්නේ. Kumar hasn't been playing එහෙම ඒගොල්ලෝ කියන්නේ නැහැ පුතේ. හරි ඒගොල්ලෝ කියනවා. හැබැයි ඔයාලෝ බලන්නකෝ හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා TV conference වලට ඇවිත් කතා කරන විදිය ඒ කියන්නේ අර ස්පීඩ් එකේ කතා කරනවා කියන්නේ පුතේ ඉංග්‍රීසි quality එකක් තමයි කියන්නේ. ඒක වෙනමම quality එකක්. දැන් ඒගොල්ලෝ හරි පැහැදිලිව facts කරුණු ඉදිරිපත් කරනවා. they present facts very decently using English. ඉංග්‍රීසි භාවිතා කරලා හරිම decent විදියට ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අදහස ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ කියන්නේ කලබලයක් නැහැ. we do believe that we will be able to control COVID deaths. හරි අන්න ඔහොමයි ඒගොල්ලෝ කියන්නේ. හරි ඒගොල්ලෝ කියන දේ තමයි අපි විශ්වාස කරනවා මෙහෙම අපිට පුළුවන් වේවි කියලා. අපිට හැකි වේවි කියලා COVID මරණ පාලනය කරන්න. හරි ඔන්න ඔය වගේ අදහස් දෙන්නේ එහෙමයි. හරි. එතකොට ඒකම තව කෙනෙක් කියන්න පුළුවන් we believe that we will be able to control COVID deaths. හරි ඒක තව විදියක්. හරි. එතකොට මේ pronunciations වල සහ ඒගොල්ලෝ කතා කරන speed එකේ clarity එක ඒ පැහැදිලිතාවය එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. මේ දරුවා අහපු ප්‍රශ්නෙත් එක්ක මම මේ පැහැදිලි කිරීම කරේ. එතකොට පුතේ ඒක හරි ලස්සන තැන් තියෙනවා මේකේ. ඒ නිසා ඒ වගේ දේවලුත් බලන්න. හැමෝටම ඩයලොග් TV නැතුව ඇති. එහෙම නැති වුණත් බහුතරයකට තියෙනවා. සහ දැන් වෙනකොට ෆෝන් එකේ ඔයාලා මම දන්නවා YouTube unlimited packages දාගෙන ඉන්නේ. හරි. එතකොට YouTube videos බලන්න package එකයි, Zoom වලට package එකයි. එහෙම දාගත්තම ලේසියි පුතේ. monthly unlimited package එකක් දාගත්තම ඒක එතනින් ඉවරයි මාසෙට එච්චරයි. control එතකොට ඒකෙදි පුතේ ඔයාලට එන්නේ අනිවාර්යෙන් අර WhatsApp වලට Facebook වලට වෙනම package එකක් තියෙනවා. ඊට පස්සේ YouTube package එක තියෙනවා Zoom package එක තියෙනවා. ඔයාලට ඕන කරන්නේ ඔය ටිකනේ. හරි. එතකොට ඔය ටික දාගත්තට පස්සේ පුතේ ඔයාලට YouTube එක හරහා ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. වෙන වල්පල් වැඩක් නැති දේවල් නෙවෙයි. ඉංග්ලිෂ් වලට පුතේ පරණ ක්‍රිකට් මැච් එකක් දෙකක් ඔය තියෙන කමෙන්ටරිස් අරන් බලන්න. ඒකේ තියෙන ස්පෙෂල් වීඩියෝස් ටිකක් බලන්න. ඊට පස්සේ නිවුස් ලයින්ස් ටිකක් බලන්න. හරි CNN වල BBC වල ඒ වගේ ඒවායි කොහොමද යන්නේ? ඒවා කොහොමද කියන්නේ? හරි. ඔය වගේ දේවල් ටිකක් බලන්න. සහ ඒකේ ඕන තරම් YouTube එකේ සර්ච් කරලා බැලුවොත් තියෙනවා English grammar point සම්බන්ධ ඒවා. ඊට පස්සේ ඕකෙදිම දැන් ඔයාලට අද lesson එක බලන්න පුළුවන්. present perfect continuous tense teaching වීඩියෝ එකක් කියලා ගහන්න. එතකොට එතනින් එනවා පුතේ. ඒගොල්ලෝ කතා කරන විදිය, ප්‍රොනවුන්ස් වෙන විදිය සහ ඒගොල්ලෝ වෙනමම ක්‍රම එක එක්කෙනාට ආවේනික එක එක රටවලට ආවේනික වෙච්ච ක්‍රම යුරෝප් එඩිෂන්, ඒෂියන් එඩිෂන් ඒ විදිහට තියෙනවා. හරි. එතකොට ඒ නිසා පුතේ ඒගොල්ලෝ බලන්නේ කියන දේවල්. හරි. එතකොට තව දැනුම ගොඩක් හැදේවි සහ මේක ගැන ආසාවක් ඔයාලට ඇති වෙයි. හරි. ඒ නිසා පොඩ්ඩක් තනියම කතා කරන්නත් පොඩි try එකක් දීලා බලන්න. සහ ඔයාලට මේක බැරි නෑ පුතේ පුළුවන්.
හරි ඉතින් මේ දරුවා අහපු ප්‍රශ්නෙත් එක්ක මම ගියේ එහෙම කිසි වැරද්දක් නැහැ මේක long form එක use කරාට මේ මම use කරලා තියෙන shorten form එක හරි don't misunderstand වැරදියට වටහා ගන්න එපා don't misunderstand I think මම හිතන්නේ නැහැ කියන එක මෙතෙන්දී එන්නේ මම ඔයා ගැන හිතමින් හිටියේ නැහැ හරි මම වරදවා තේරුම් ගන්න එපා මම ඔයා ගැන හිතමින් හිටියේ නැහැ එතකොට එන්නේ I have හරි not been thinking I have not been thinking about you the crowd පිරිස to see the minister ඇමතිතුමා බලන්න මග බලන් ඉඳමින් ඉඳියේ නැහැ the crowd පිරිස මේක plural form එකක් එතකොට මේකෙදී අපිට have කියන්නත් පුළුවන් has කියන්නත් පුළුවන් හරි ඔයාලා බලයි ඒක එහෙම කොහොමද වෙන්නේ කියලා මේකේ පුතේ එක යුනිට් එකක් විදියට අපි මේක සලකනවා නම් හරි the crowd පිරිසක් හරි පිරිසක් කියන අදහස ගන්න පුළුවන් දැන් ටීම් එකක් කිව්වම පුතේ ටීම් කියන්නේ කණ්ඩායම හරි එතකොට කණ්ඩායම කියන එක ගත්තොත් ඒ කණ්ඩායම has team has හරි ඉතුරු ටික තීරණය වෙන්නේ ඉතුරු වාක්‍ය ඉතුරු කොටස අනුව to see the minister ඇමතිතුමා බලන්න පිරිස හිටියේ නැහැ කියන අදහස ගත්තොත් මේක අපිට පුළුවන් has වලින් දාන්න හරි ඊට පස්සේ මේ කණ්ඩායම් මේ ආපු අය ඇතුළේ ගොඩක් අය ඉන්නවා ඒ නිසා මේක පුතේ අර ඉතුරු sentence එකේ හැටියට තමයි depend වෙන්නේ එතකොට මේකෙදි has have දෙකෙන් අපිට select කරන්න වෙන්නේ වාක්‍ය ඉතුරු ටික බලලා to see the minister මේක එහෙම අඳුන ගන්න විශේෂ තැනක් නැහැ ඒ නිසා the crowd පිරිස එකක් විදියට සලකනවා to see the minister ඒ අනුව මේකේ have use නොවි අපි use කරනවා has හරි එතකොට එනවා the crowd has not been waiting to see the minister එනිසා පිළිතුර බවට පත් වෙන්නේ ඔන්න ඕක හරි ඊළඟ එක Suresh for the examination since last week එයා කියවමින් ඉන්නවා කියන අදහස එන්නේ ඊට පස්සේ මෙතනින් එනවා ඊළඟට දරුවෙක් මොකක් හරි කියලා දෙනවා එකම sim එකට පැකේජ් 3 4 දාන්න ඕනේ සර් කියලා ඒක මට පැහැදිලි නැහැ හරි ඒ කියන්නේ කියන දේ පැකේජ් 3 4 දාන්න ඕනේ කියන එක ගැටලුවක් නෙවෙයි මං හිතන්නේ අලුත් මොකක් හරි කරුණක් දරුවා කියලා තියෙන්නේ හරි Suresh has not been reading ඊළඟ එක the students many questions since lecture began දේශනය පටන් ගත්ත වෙලාව ඉඳලා හරි ගොඩක් ප්‍රශ්න ශිෂ්‍යව අහමින් ඉඳියේ නැහැ කියන එක අදහස් වෙන්නේ එතකොට students have not been asking many questions since lecture began හරි මං හිතනවා මේකත් හරි කියලා ඊට පස්සේ අපි යන් ඊළඟ ඇක්ටිවිටි එකට මෙතනින් ඔය ටි ඇක්ටිවිටීස් ඉවරයි this is the last one හරි ඔය 10ත් ඉක්මනට කරන්න සගලින් ඇක්ටිව එක චුට්ටක් පෙන්නනවාද කලින් ඇක්ටිවිටි එකද පුතේ ඔව් සර් ඒක දැන් වෙන්නේ ඒකේ උත්තර ටික නම් තියෙන විදියක් නෑ හොඳේ මොකද පුතේ ඔයාලට ලියා ගන්න බැරි උනේ අන්තිම ටික ඔයාලට ෆෝන් එකෙන්ද ඔයා Zoom එකේ ලොග් වෙලා ඉන්නේ පුතේ ඔව් සර් හරි නැත්නම් WhatsApp එකට මට දාන්න තිබුණා මම ඒක ඩිස්ප්ලේ කරන්න බලන්නකෝ හරි ඔන්න ඕක තමයි කලින් ඇක්ටිවිටි එක ඉක්මනට ලියා ගන්නකෝ හරි සර් හරි දැන් ඊළඟ ඇක්ටිවිටි එක දරුවෝ ටික ඉක්මනට කරන්න complete the following sentences in present perfect continuous tense question
හරිද පුතේ? හරි සර්. හරි. තාම නෑ හරි සර්. හරි හරි. තාම නැති අය තව වෙලාව තියෙනවා පුතේ, චුට්ටක් කරන්නකෝ. හරි. මම හිතනවා දැන් හරි කියලා. මේක පුතේ පළවෙනි sentence එක you තියෙන්නේ. එතකොට you කියන එකත් එක්ක අපි දන්නවා පිළිතුර බවට පත් වෙන්නේ have. එතකොට have you මෙතන තියෙන ක්‍රියාව been looking. හරි, have you been looking for a villa. ඊළඟට මෙතනින් ඉන්නේ has. ඒ ගැන ආයි ගැටලුවක් නැහැ. මේක කැපිටල් කරන්න ඕනේ පුතේ. has. ඊට පස්සේ he ඊළඟට been building the house for long time. ඔහු දිගු කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල ඉදි කරමින් house නිවස ඉදි කරමින් ඉන්නවාද? කරමින් සිටිනවාද? ඊට පස්සේ මෙතන have they been waiting? ඔවුන් මං වෙනුවෙන් මග බලමින් ඉන්නවාද? හරි, ඒකයි මේ අහන්නේ. ඊට පස්සේ ඊළඟ එක you all this time trouble. එතකොට මෙතනින් එන්නේ have I been troubling have you been troubling you all this time? It was මෙතනින් එනවා has the farmer been plowing? හරි, been plowing කියලා කියන්නේ සීසානවා කියන එක, හානවා කියන එක. එතකොට මෙතනදී අහනවා in the field since morning. අද උදේ ඉඳලා කුඹුර සීසාමින් ඉන්නවද කියලා අහනවා ගොවියා විසින්, ගොවියා. ඊට පස්සේ මෙතන ඉන්නේ නිරෝෂන් නිසා has. එතකොට has නිරෝෂන් been attending to the musical shows since last year. ඔහු ගිය අවුරුද්දේ ඉඳලා මියුසිකල් ෂෝස් වලට, සංගීත ප්‍රසංග වලට යමින් සහභාගී වෙමින් ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ මෙතන තියෙනවා have. හරි, have. ඊට පස්සේ this trouble for a long time. Have we been facing? ඊට පස්සේ මෙතනින් එනවා has. එතකොට මෙතන තියෙනවා she නිසා has she been. ඊළඟට මෙතන තියෙනවා crying. ඊළඟ එක this cat. එතකොට එන්නේ has this cat been drinking? been refusing to drink. ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා කියන එක දීලා තියෙන වචනේ. ඒ නිසා refusing
to drink milk for a long time. ඊළඟ එක this machine කියලා කිව්වම එන්නේ has. එතකොට has this machine been working since morning? ඔන්න ඔය ටික තමයි පිළිතුරු ටික බවට පත් වෙන්නේ. හරි. මේකින් පස්සේ පුතේ දැන් අපිට ඕකම අයිඩියා එකක් විදියට කියන්න ඕන නෝතින් එහෙම මම මේක ආපහු මුල් කොටසට පොඩ්ඩක් එනවා. මුල් කොටස කියන්නේ මේ පැහැදිලි කිරීමක් කරන්න නැහැ. මේකම පුතේ අපිට ඕනේ වුණොතින් එහෙම කාලය පිළිබඳව අතීත අදහසක් හඟවන්න. ඒ කියන්නේ මෙතන present නැතුව past perfect වුණොත් හරිද? ඒ කියන්නේ සාමාන්‍ය තේරුම නම් ඉන්නේ වාක්‍යක තිබුණා කියලා. මොකද අපි අතීත තේරුම ගත්ත දැන් අපි ගත්ත වාක්‍ය ගත්තොත් අපි ඉගෙන ගත්තේ හරිද? උදාහරණයක් විදිහට අපි කතා කරේ we ඊට පස්සේ have been learning English. හරි. We have been learning English. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. හරි. We have been learning English for 10 years. අපි අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. මේකම පුතේ අපිට කියන්න ඕනොත් ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා කියලා. අපි කරන්නේ මෙන්න මේ has have වෙනුවට had ආදේශ කිරීම. හරිද? මේක ඔයාලට මෙතෙන්ද ඉගෙන ගන්න තියෙන පොයින්ට් එකක් නෙවෙයි. නමුත් මතක තියාගන්න had ආදේශ කරන එක තමයි කරන්නේ. එතකොට මෙතනදී මේ had ආදේශ වුණාට පස්සේ සාමාන්‍ය තේරුම එන්නේ තිබුණා කියලා. එතකොට අදහස ගන්න පුළුවන් we අපි අවුරුදු 10ක් තිස්සේ for 10 years ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. අපි අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. ඒකම had not සහ had මුලට අරගෙන question එක අපිට නිර්මාණය කරන්න පුළුවන්. හරි. had been plus ing කියලා දාලා තියෙනවා. පුතේ refuse කියන එකේ තේරුම ප්‍රතික්ෂේප කරනවා. දරුවෙක් තේරුම අහලා තියෙනවා refuse කියන එකේ. refuse කියන එකේ තේරුම ප්‍රතික්ෂේප කරනවා. හරි. දැන් මේ මම දෙන සිංහල වාක්‍ය ටික ඔයාලා ලියා ගන්නකෝ. මම මේ දෙන සිංහල වාක්‍ය ටික ඔයාලා ලියා ගන්න. You have to translate this into English. හරි. එනිසා ඔයාලට මෙහෙමම පුළුවන් ප්‍රශ්නයක් දාන්න. ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නික ටයිටල් එක දාන්න පුළුවන් ඔයාලට. දාන මාතෘකාව turn these sentences from Sinhala to English. සිංහල වලින් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න තියෙන්නේ. හරි. ලියන්න පළවෙනි වාක්‍ය මෙහෙම. ඔවුන් වසරක් තිස්සේ COVID පාලනය කරමින් ඉඳලා තියෙනවා. ඔවුන් වසරක් තිස්සේ COVID පාලනය කරමින් ඉඳලා තියෙනවා. හරි ඒ sentences වලට අදාළ වචන ටික මම මේ විදිහට දාන්නම්. පාලනය කරනවට පුතේ කියන්නේ control. හරි ඒක දන්නවා.
එන විදිය ඔයාලා ගැලපෙන විදියට හදන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක ඔයාලා දන්නවනේ කොවිඩ් කියන එක. හරි කොවිඩ්. දෙවෙනි වාක්‍ය ලියා ගන්න. පළවෙනි වාක්‍ය පොඩ්ඩක් කියන්න. ඔවුන් වසරක් තිස්සේ කෝවිඩ් පාලනය කරමින් ඉඳලා තියෙනවා. ඔවුන් වසරක් තිස්සේ කෝවිඩ් පාලනය කරමින් ඉඳලා තියෙනවා. හරි දෙවෙනි එක ඔව් ඉංග්‍රීසි එක ලියන්න ඉඩ තියලා දෙවෙනි එක ලියන්න පුතේ. ඒ වගේම ඔයාලට වචන අවශ්‍ය නම් ඔය සිංහල වාක්‍ය ගාවෙම ඉංග්‍රීසි වචන දෙකක් ලියලා තියෙන වරහණක් දාලා. එතකොට ලේසියි ඔයාලට වාක්‍ය හදාගන්න. ඊට පස්සේ දෙවෙනි එක ශ්‍රී ලංකා රජය කෝවිඩ් රෝගය මේ වාක්‍ය ටික ටිකක් අමාරුයි. ශ්‍රී ලංකා රජය කෝවිඩ් රෝගය මුලින් උපුටා දැමීමට ශ්‍රී ලංකා රජය කෝවිඩ් රෝගය මුලින් උපුටා දැමීමට දැඩිසේ උත්සාහ දරමින් ඉඳලා තියෙනවා. මාස කිහිපයක් තිස්සේ වගේ පුතේ අමාරු වචන තියෙනවා නම් අහන්න බලන්න. මුලින් උපුටා දැමීමට. අන්න හරි. මුලින් උපුටා දමනවාට පුතේ කියන්නේ root out. මුලින් උපුටා දමනවාට කියන්නේ root out. ඊළඟට පුතේ දැඩිසේ කියන එකට පුතේ ලේසියෙන් හදන්න පුළුවන් වචනේ hardly. හරි hardly. දැඩිසේ කියන එකට හදන්න පුළුවන් වචනේ hardly. හරි මේක කලපනකොට පුතේ ඔයාලට සෑහෙන දේවල් තේරෙවි වාක්‍යයක් නිර්මාණය කරන විදිය ගැන. මම වාක්‍ය ගොඩක් දෙන්නේ නැහැ ටිකයි දෙන්නේ. එතකොට මේකෙදි මේ වාක්‍ය ටිකක් සංකීර්ණයි. හැබැයි වචන හරි සරලයි. හරි කොහොමද මේක ගැලපෙන පිළිවෙල කියලා ඔයාලට දීපු ස්ට්‍රක්චර්ස් වලට අනුකූලව හිතලා ගලපන්න. ඊළඟට ඒක ලියන්න ඉඩ තියන්න. මොකද පුතේ? උත්සාහ දරමින් කියන එකට උත්සාහ කරනවා කියන්නේ try කරනවා. උත්සාහ කරනවා කියන්නේ try කරනවා කියන එක. ඒ නිසා උත්සාහ දරමින් කියලා අදහස් වෙනකොට trying කියලා ගන්න පුළුවන්. හරි trying. එතකොට hardly trying. ශ්‍රී ලංකා රජය මේ මයික්ස් ඔන් එකේ තියෙනවා කාගේ හරි. Sri Lankan government. හරි Sri Lankan government ශ්‍රී ලංකා රජය. නැත්තම් ඕක government of Sri Lanka කියන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි ලියන්න තුන්වෙනි වාක්‍ය. අපි සංචරණ සීමා වලට අනුව වැඩ කරමින් ඉඳලා තියෙනවා
අපි සංචරණ සීමාවලට අනුව වැඩ කරමින් ඉඳලා තියෙනවා මාසයක් තිස්සේ. අපි සංචරණ සීමාවලට අනුව වැඩ කරමින් ඉඳලා තියෙනවා මාසයක් තිස්සේ. හරි. ඕකේ සංචරණ සීමා කියන එකට පුතේ පාවිච්චි කරන්න පුළුවන් වචනය travel restrictions. travel restrictions සංචරණ සීමා. ඒ ඇරෙන වෙනත් අමාරු වචන තියෙද? මං හිතන්නේ නෑ වෙන්න අනුව. ඕනේ. මොකද්ද පුතේ? අනුව කියන එක. අනුව according to according to අනුව අනුකූලව according to හරි. වලට කියන වලට කියන එකට පුතේ එහෙම විශේෂ අදහසක් නැහැ. ඒක plural form එක. සීමා වලට කිව්වම travel restrictions s අකුර දාලා දීලා තියෙන එකයි. හරි. සංචරණ සීමා කිව්වොත් travel restriction, සංචරණ සීමා වලට සංචරණ සීමා 1 වලට කියලා කිව්වොත් travel restrictions s අකුරක් අගට එනවා. හරි. දැන් ওই වාක්‍ය තුන හදන්න බලන්න. මේක ලේසි. හරි අමාරු නෑ. ওই වාක්‍ය තුන හදන්න. දරුවෙක් අහලා තියෙනවා සර් රිපබ්ලික් වලට අකුරු ඒ දරුවා අහපු එක ඒ දරුවා අහපු අකුරු වැරදි රිපබ්ලික් කියලා කියන්නේ පුතේ ඕකේ අපේ රටේ තියෙන කොටසක් ජනතාවට කියන්නේ පබ්ලික් කියලා සමාජයට කියන්නේ පබ්ලික් කියලා හරි ඊට පස්සේ රිපබ්ලික් කියලා කියන්නේ පුතේ අපේ රටේ නම කල්පනා කරලා බැලුවොත් ඔයාලට මතක් වෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අන්න රිපබ්ලික් කියලා කියන්නේ අන්න ඒකට පුතේ හරි එතකොට අපි ගන්නේ ඩෙමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා කියලානේ ඩෙමොක්‍රටික් ප්‍රජාතන්ත්‍රවාදී සෝෂලිස්ට් සමාජවාදී අන්න රිපබ්ලික් කියන්නේ පුතේ ජනරජයක් හරි මහජන රජයක් තියෙනවා කියන එක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඒක තමයි රිපබ්ලික් කියන්නේ කර්ෆියු 21 වෙනකන් කියලාත් මැසේජ් එකක් ඇවිත් තියෙනවා තාම පුතේ නිවුස් ලයින්ස් වලට ඒක දැම්මේ නෑනේ ගොඩක් දුරට දාන්න වෙයි කියලා තමයි කියලා තියෙන්නේ ඒ ඇරෙන්න තාම කන්ෆර්ම් කියලා කිව්වේ නැහැ නිවුස් සෝස් එක චුට්ටක් බලන්න පුතේ සර් මාස කිහිපයක් කියලා මාස කිහිපයක් කියන්නේ පුතේ few months මාස කිහිපයක් few months මේක අයිති වෙන්නේ දෙවැනි එකට වසරක් තිස්සේ වසරක් තිස්සේ එතකොට පුතේ 30 කියලා කියනකොට අපි ගන්නෙ 4 හරි එතකොට වසරක් තිස්සේ කියලා කියන්නේ for a year හරි මම දැන් ඔන්න වාක්‍ය ටික පැහැදිලි කරන්න හදන්නේ හොඳට බලා ගන්න පුතේ
මේකේ මේ තියෙන වචනත් පාවිච්චි කරනකොට මේ වචන පොතේ පිළිවෙලක් තියෙනවානේ. සර් කියලා දුන්න පිළිවෙලක් සබ්ජෙක්ට් එක ඊළඟට has have ඒකෙන් පස්සේ පාවිච්චි කරන්න ඕනේ බීන් වලට පස්සේ verb plus ing ඒකෙන් පස්සේ object rest. හැබැයි පුතේ සිංහලෙන් වාක්‍යයක් දුන්නට පස්සේ මම ඔයාලට කියලා දුන්න කලිනුත් subject එක දාලා ඉතුරු ටික අග ඉඳලා මුලට ගන්න කියලා සිංහල තේරුම ගන්නකොට. දැන් ඒකම ඔයාලට පුළුවන් පුතේ අනිත් පැත්තට කරන්න. හරි? වාක්‍ය ලියාගෙන යනකොට subject එක මුලින් දාන්න. පළවෙනි එකේ තියෙන ඔවුන්නේ. ඔවුන් කියන්නේ they. they කියන එක මුලින් දාන්න. දාලා ඉතුරු ටික අගේ ඉඳලා මුලට ගලපගෙන එන්න ඊට පස්සේ අඩුපාඩු ටික හදන්න. හරි? දැන් අගේ ඉඳලා මුලට ගලපගෙන ආවම් පුතේ මට මේකේ අගේ ඉඳලා මුලට එනවා කියලා පෙන්වන්න තියෙන්නේ ඔන්න ඔය ක්‍රමෙන්. ඒ නිසා මම අගේ ඉඳලා මුලට දාන්නම්. ඔවුන් හරි. ඔවුන් ගත්ත ඊළඟට අගම කෑල්ල. දැන් මේ සිංහල එකේ දෙවනියට තියෙන ටික ඉංග්‍රීසි එකේ අගට දාන්න. එතකොට for a year කියන එක පුතේ එන්නේ අගට. හරි? වසරක් තිස්සේ කියලානේ කියන්නේ. එතකොට for a year ඒක හරි. ශ්‍රී ලංකාව ඔවුන් වසරක් තිස්සේ හරි ඔවුන් වසරක් තිස්සේ කොවිඩ් පාලනය කරමින් පුතේ කොවිඩ් පාලනය කරලා තියෙන්නේ. එතකොට කොවිඩ් කියන්නේ කොවිඩ්. ඒ නිසා කොවිඩ් කියන එක ඊළඟට ගත්තා. කොවිඩ් ඊට පස්සේ පාලනය කරමින් කියලා කියන්නේ පුතේ controlling. හරි controlling. කොවිඩ් පාලනය කරමින් ඉඳලා කියන එකට අදහස been තියෙනවා කියලා කියන්නේ has හරි have හරි. එතකොට they කියන එකත් එක්ක ගැලපෙන්නේ have. එතකොට වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා පුතේ ඔයාලට පේනවා අග ඉඳලා මුලට වාක්‍ය ගැලපුවම they have been controlling covid for a year. හරි? they have been controlling covid for a year. ඔන්න ඕක තමයි පුතේ වාක්‍ය. හරි? for 1 year වැරදීද සර්? කමක් නැහැ. for 1 year කියලා කිව්වත් කමක් නැහැ. නමුත් පුතේ අර කතාවේදී එකක් කියන අදහස හංගවන්න අපි දානවා for a year. අපිට කියවන්න ලේසි එහෙමයි. for 1 year කියනවට වඩා for a year අවුරුද්දකට කියලා කියන්න පුළුවන්. අපි බලමු දෙවනි වාක්‍ය. දැන් මේකත් පුතේ අග ඉඳලා මුලටනේ අපිට ගලපන්න කියන්නේ. එතකොට මේකත් අපි එහෙම කරමු. ශ්‍රී ලංකා රජය ඒගොල්ලෝ තමයි වැඩේ කරලා තියෙන්නේ. එතකොට එනවා ශ්‍රී ලංකන් government. හරි ශ්‍රී ලංකන් government. එයාව දැම්මා. ඉතුරු ටික පුතේ අග ඉඳලා මුලට අපිට ගලපන්න පුළුවන්. හරි? ඒකේ අග ඉඳලා මුලට ගලපන්න හැබැයි මේ සමහර තැන්වලදී අපිට වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස් කරනකොට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්ට්‍රක්චර් එක අනුගමනය කරන්න. ස්ට්‍රක්චර් එක අනුගමනය කළත් මේක හදන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකා ගවර්න්මන්ට් කිව්වම ඊළඟට එන්නේ පුතේ has නේ. ඒක දාන්න has. has වලට පස්සේ එන්නේ been. ඒකත් අපි දන්නවා. has been. පුතේ ඊළඟට ක්‍රියාව හොයාගන්නකෝ. ශ්‍රී ලංකා රජය කොවිඩ් රෝගය මුලින් නුපුටා දැමීමට මුලින් නුපුටා දානවා කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. දැමීමට ක්‍රියාවක් නෙවෙයි. දැඩිසේ උත්සාහ දරමින් අන්න පුතේ ක්‍රියාව උත්සාහ දරමින් හරි ඒ නිසා උත්සාහ දරනවට කියන්නේ try එතකොට trying කියලා අපි හදනවා හරි උත්සාහ දරමින් උත්සාහ දරන්නේ කොහොමද දැඩි ලෙස සාමාන්‍ය පුතේ අපි adverbs ඉගෙන ගත්තා ඔයාලට මතක ඇති ඒ adverbs කියන කොටසේදී පුතේ අපි දැනගෙන ඉන්න ඕනේ මේ adverbs කියන කොටස පාවිච්චි වෙන්නේ ප්‍රධාන verb එකට පිටිපස්සෙන් එතකොට hardly කියන එක අපිට උතෙන්ට දාන්න පුළුවන් එතකොට Sri Lankan government has been trying hardly අන්න දැන් ගලපන්න මේගොල්ලෝ දැඩිසේ උත්සාහ කරමින් ඉන්නේ මොකටද COVID රෝගය මුලින්ම පුටා දැමීමට හරි එතකොට අපිට ගන්න පුළුවන් hardly දැමීමට එතකොට to root out හරි to root out මොකක්ද මුලින්ම පුටා දාන්න උත්සාහ කරන්නේ COVID රෝගය COVID කියලා විතරක් ගන්න රෝගයක ඇල්ල ඕනේ නැහැ COVID නැත්නම් disease කියලා දාන්න පුළුවන් COVID disease කියලා අපි use කරන්නේ නැහැ පුතේ අපි කියන්නේ COVID දන්නවනේ ලෙඩක් කියලා එතකොට Sri Lankan government has been ඒ කියන්නේ virus ප්‍රභේදයක් හරි COVID රෝගය කියන එකේ COVID මුලින් පුටා දමන්න කියලා ගමු Sri Lankan government has been trying hardly to root out COVID මුලින් පුටා දැමීමට දැඩිසේ උත්සාහ දරමින් ඉඳලා තියෙනවා ශ්‍රී ලංකා රජය මාස කිහිපයක් තිස්සේ එතකොට එන්නේ for few months මාස කිහිපයක් තිස්සේ COVID රෝගය මුලින් උපුටා දැමීමට රජය දැඩිසේ උත්සාහ දරමින් ඉඳලා තියෙනවා. ඔන්න ඔහොමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. හරි. අර දීපු ක්‍රමයටම වාක්‍ය හදන්න තියෙන්නේ. ඊළඟ එක අපි we ඊට පස්සේ we එක ගැලපෙන්නේ have කියලා අපි දන්නවා. have been කියන එක අපි දන්නවා. have been
එතකොට වැඩ කරමින්නේ have been working. හරි. have been working වැඩ කරමින් ඉඳලා තියෙන මොහොකට අනුවද? අන්න walking according to the travel restrictions for a month. ඔන්න පුතේ වාක්‍ය. We have been working according to the travel restrictions. We have been working. අපි වැඩ කරමින් ඉඳලා තියෙනවා according to the travel restrictions. අනුකූලව. මේ according කියන්නේ පුතේ ing තිබුණට මේක ක්‍රියාවක් නෙවෙයි. එතකොට according to the travel restrictions. ගමන් සීමා කිරීම නැත්නම් සංචරණය සීමා කිරීම වලට අනුකූලව වැඩ කරමින් ඉඳලා තියෙනවා අපි මාසයක් තිස්සේ for a month. හරි නේද පුතේ? වාක්‍ය ටික ලියා ගන්න අඩුපාඩු හදා ගන්න. එනිසා පුතේ මේ එක ෆෝම් එකක් එක වාක්‍ය රටාවක් ඉගෙන ගත්තට පස්සේ අපිට ඒකෙන් ඕන තරම් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. සහ මේ විදිහට මූලිකවම පුතේ අපි ඉගෙන ගන්න ඕනේ ටෙන්සස් 12න් 9ක් විතර. හරි. ඔය 9 පර්ෆෙක්ට් ඉගෙන ගත්තම දැන් ප්‍රසන්ට් ටෙන්ස් දන්නේ නැති දරුවෙක් 10 වසරේ ඉන්න බෑ. past tense future tense දන්නේ නැති දරුවෝ ඉන්න විදියක් නැහැ. හරි. ඊට පස්සේ continuous tenses am is like ing was like ing ඒ විදිහට පුතේ ඕන තරම් අපිට තියෙනවා chances. හරි. එතකොට මේ තියෙන ටෙන්සස් ටිකෙන් තමයි පුතේ අපි මේ හරඹ ඔක්කොම කරන්නේ. භාෂාව පාවිච්චි කරන්නේ. හරි. ඊට අමතරව ඔය අලුතෙන් ඉගෙන ගත යුතු phrases වාක්‍ය ඛණ්ඩ. හරි. ඒවා අපි අලුතෙන් ඉස්සරහදී කතා කරනවා. ඊට අමතරව අර අපි ඉගෙන ගත්ත වගේ idioms ටිකක්. හරි. ඊට පස්සේ ස්ලෑන්ග්ස් ටිකක්. ඕවා තමයි අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් පුතේ බේසික් එක මේක. හරි. ඔය TV කන්ෆරන්ස් වල කතා කරන අය කතා කරන්නේ මේවා. ඒ නිසා මේ ටෙන්සස් අනුව ඒගොල්ලෝ ග්‍රැමර් හරියටම පිළිපදිනවා. හරි. එතකොට අර ස්පෝකන් වලදී පවා. හරි. එතකොට මේ දේවල් ටිකක් අධ්‍යයනය කරාම ඔයාලට මේක අමාරු දෙයක් නෙවෙයි. වචන ඉගෙන ගන්න, මේ වචන පාඩම් කරන්න. මම ඔය දරුවන්ට හරිද පුතේ මේක ලියලා ඉවරයිද? ඔව් සර්. හරි. ඔව් සර්. එතකොට පුතේ මම ඔයාලට කියලා දීලා තියෙනවා news alert active කරගන්න කියලා. හරි. එතකොට දැන් මේ travel restrictions එහෙම නැත්නම් impose rules and regulations ඊට පස්සේ curfew violations ඊට පස්සේ ওই වගේ ඕන තරම් වචන ඔයා news alert එකක් english වලින් active කරගත්තට පස්සේ එනවා මාසෙට රුපියල් 30ක් 40ක් යන්නේ. හරි. ඉතින් රුපියල් 30ක් 40ක් පුතේ වියදම් වෙනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ ජීවිතේට ඉතාම වැදගත් දෙයක් මේක. හරි. එතකොට day to day update වෙනවා වගේ vocabulary එක. ඒක වැදගත්. ඒ නිසා හොඳම දේ පුතේ එහෙම කරන්න. ඊට පස්සේ අපේ කට්ටිය හෙලකුරුවේ කියන්නේ නිවුස් බලන්නේ. හෙලකුරුවකින් බලන්න හොඳයි. හරි. එතකොට හෙලකුරුවේකට එන්නේ සිංහලෙන්. එහෙම නැතුව ඉංග්‍රීසි වලින් බලන්න පුතේ. මේක හදාගන්න. දැන් වෙනකොට මම දැක්ක ඊයේ කියනවා එක වසරේ සිට 13 වසර දක්වාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන්න රජය වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා. ඉතින් පුතේ දැන් වෙනකොට ඒක අපිට කරන්න තිබුණා. හරි. ඒකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ලංකාවේ මුල් කාලේ අධ්‍යාපනය තිබුණේ. ඒක පස්සේ කාලෙකදී තමයි සිංහල මාධ්‍යයට පරිවර්තනය වෙන්නේ. ඒකට හේතුවක් තමයි පුතේ දැන් අධ්‍යාපනය කියන දේ දැන් ජපානයේ තමන්ගේ භාෂාවෙන් දෙන්නේ ස්වභාෂාවෙන්. හරි. ඒකේ ඉංග්‍රීසි වලින් කිසිම අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ රටවල් තියෙනවා තමන්ගේ භාෂාවෙන් විතරක් අධ්‍යාපනය දෙන. හැබැයි එහෙමයි කියලා පුතේ යාලා ඉංග්‍රීසි අයින් කරලා නැහැ. ඒක මතක තියාගන්න. ඒගොල්ලෝ ලෝකයේත් එක්ක හොඳටම සංනිවේදනය කරන රටවල්. ඒ නිසා පුතේ මතක තියාගන්න ඉංග්‍රීසි කියලා කියනකොට ඒක අපිට ඕනේ කරන දෙයක්. හරි. එතකොට ඒක හදාගන්න තියාගන්න එක වැදගත්. සහ අපි අදටත් කොච්චර අකමැති වුණත් පුතේ මූලිකත්වය ලැබෙනවා ඉංග්‍රීසි කියන දෙයට. හරි. යුනිවර්සිටි ඇප්ලයි කරනකොට කෝසස් වලදී ඉංග්‍රීසි වලට O level 100කට වඩා වැඩියෙන් තියෙද කියලා බලන පාඨමාලා තියෙනවා. ඔයාලට පුළුවන් කැම්පස් පොතක් අරගෙන බලන්න. දැන් මේ දවස්වලත් නිතර මේවා පොත් තියෙනවා. එතකොට පුතේ මේ දේවල් එක්ක ඔයාලට පුළුවන් ඒවා අධ්‍යයනය කරලා බලන්න. හරි. එතකොට උසස් පෙළ ඉංග්‍රීසි බලන ඒවා තියෙනවා. බැංක් ජොබ්ස් වලට යද්දි පවා ගවර්න්මන්ට් වලට වඩා ප්‍රයිවට් සෙක්ටර් එකේ බැංක් එකක වැඩ කරන්න වගේ යනකොට ඉන්ටර්වියුස් තියෙන ඉංග්‍රීසි වලින් සහ ඒ දේවල් නොලෙජ් එක බලනවා, රිසල්ට්ස් බලනවා. ඉතින් ඔයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් වල අධ්‍යාපන සුදුසුකම් වල ඉංග්‍රීසි කියන දේ පෙන්වන්න තියෙන තැන් දෙකයි තියෙන්නේ පුතේ. ඒ තමයි O level සහ A level. හරි. ඒ නිසා මතක තියාගන්න ඔය දෙකේ ඔයාගේ ග්‍රේඩ් එක අඩු වුණොත් පුතේ ඔයාගේ තියෙන වටිනාකම අඩු වෙනවා. ඒ නිසා ඒක හදාගන්න. ඔයාලට පුළුවන් මේ දේ කරන්න. හරි. එහෙනම් අපි ලබන සතිය තවත් අලුත් පාඩමකින් මුණ ගැහෙමු. මම හිතනවා දැනට ගැටලු නැහැ කියලා. දරුවන්ට ගැටලු තියෙන ඒවා අහන්න පුළුවන් දැන්.
ඉංග්ලිෂ් නිවුස් ඇප් එක මොකක්ද කියලා අහලා තියෙනවා පුතේ. ඒක ඇප් එකක් නෙවෙයි. නිවුස් ඇලර්ට් ඔය තියෙන්නේ දෙරණ ඊට පස්සේ සිරස හිරු ඔය වයින් ඉංග්‍රීසි ඒ කියන්නේ ඉංග්ලිෂ් වලින් නිවුස් එක එනවනේ සිංහලෙන් නැතුව ඒක ඇක්ටිව් කරගන්න එච්චරයි. කැමති channel එකක channel එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සිරස එන වචන ටිකක් අමාරුයි ඇඩ්වාන්ස් හිරු ඒ රේට් එකේ තියෙනවා. ඊට පස්සේ ස්වර්ණවාහිනී ඊට පස්සේ දෙරණ ඒවයි සාමාන්‍ය vocabulary එකක් එක්ක තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒවා බලන්න. හරි. සර් හැමදාම ක්ලාස් 5-7 වෙනකන් ඒක හරියටම එහෙම තීරණයක් අරගෙන නැහැ. 4:00මාරත් පුළුවන් 5ත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අද 5ට දැම්මේ පුතේ ටිකක් 4:00මාරටම වඩා 5 හොඳයි කියලා හිතෙච්ච නිසා. හරි. මම ඒක හැමදාම group එකට දාන්නම් වෙලාව. කොහොමද ඉරිදා මේ ටයිම් එකට තමයි ක්ලාස් එක තියෙන්නේ. හරි. එහෙමනම් අපි 5 හොඳයි කියලා කියනවා. එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. Have a nice week and stay home, stay safe. Goodbye. Goodbye, sir. Goodbye, sir. May noble bless you. Goodbye, sir. Bye.